ගෞරවනීය අපේ හාමුදුරුවෝ වහන්සේලාගෙන් අපේ පියතුමන්ලාගෙන් මව්විලව්තුමන්ලාගෙන් ඒ වගේම වේදිකාවේ ඉන්න ජාතික විද්වත් සංවිධානයේ සභාපති මහාචාර්ය චන්දන අබේරත්න මහත්මයා ඇතුළු සියලු දෙනාගෙන් සහභාගී වී ඉන්න ඔබ සියලු දෙනාගෙන් අවසරයි. ජාතික විද්වත් සංවිධානය තම ජාතික මහා සමුළුව පවත්වමින් අපේ රට ගොඩනැගීම සඳහා ගොඩනගමු ශ්‍රී ලංකාව මෙයින් ප්‍රතිපත්ති මාලාව ඉදිරිපත් කරන මේ අවස්ථාවට අපට ආරාධනා කිරීම පිළිබඳව පළමු කොටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අවුරුදු 71ක විනාශකාරී පාලනයන් විසින් අපේ රට අතිශය විනාශකාරී අන්තයක් කරා ගමන් කරමින් තිබෙනවා. ඒ වෙනස් කිරීම සඳහා සක්‍රීය මැදිහත් වීමක් ජාතික විද්වත් සංවිධානය විසින් ඉටු කරන බව අපි දන්නවා. ඒ වගේම අද මෙම ජාතික සමුළුවේදී ඒ වෙනස් වීමේ මානය කුමක්ද? ඒ වෙනස් කරවීමේ මාවත කුමක්ද? වෙනස කවර වර්ගයේ වෙනසක්ද කියන ප්‍රතිපත්ති මාලාව ඔබ හමුවට ඉදිරිපත් කොට තිබෙනවා. අප විශ්වාස කරනවා ජාතික විද්වත් සංවිධානයේ නායක මණ්ඩලයන් ඒ වගේම සමාජිකාවන් අපේ රට වෙනස් කිරීම සඳහා උත්තුංග පරමාර්ථයෙන් සහ සුවිශේෂී කැපකිරීම සහ ධෛර්යවන්ත මැදිහත් වීම හරහා මෙය ජයග්‍රහණයෙන් කෙලවර කරන බවට අපට විශ්වාසයක් තිබෙනවා. ඇයි 71ක මේ පාලනයන් සහ පාලකයන්ගේ පාලනයෙන් පසුව අපට ඉදිරිපත් කොට තිබෙන්නේ ඉතාමත් විනාශකාරී අන්තයන්ට තල්ලු වූ රාජ්‍යයක්. දැවැන්ත ණය බරිතතාවයකට අපේ රට හෙලා තිබෙනවා. මේ වන විට මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 10500 ඉක්මවනවා. මේ වසරේ පමණක් අපි ලබා ගන්නා ලද ණය වෙනුවෙන් ගෙවිය යුතු ණය වාරිකය ඩොලර් මිලියන 5200 ඉක්මවමින් තිබෙනවා. ඩොලර් මිලියන 5200ක් කියන කවර වර්ගයේ වටිනාකමක්ද? මත්තල ගුවන්තොටුපොළ හදන්න ගියේ ඩොලර් මිලියන 209යි. හම්බන්තොට වරාය හදන්න ගියේ ඩොලර් මිලියන 1380යි. කටුනායක අධිවේගී මාර්ගය හදන්න ගියේ ඩොලර් මිලියන 292යි. ඒ වගේම නොරොච්චෝලේ බලාගාරයේ පළමු පියවරට ගියේ රුපියල් මිලියන 450යි. ඒ වගේම දකුණු අධිවේගී මාර්ගයට ගියේ ඩොලර් මිලියන 400යි. හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ, දකුණු අධිවේගී මාර්ගය, කටුනායක අධිවේගී මාර්ගය, නොරොච්චෝලේ බලාගාරයේ පළමු පියවර. මේ සියල්ලටම ගියේ ඩොලර් මිලියන 2771යි. මේ වසරේ අපේ ණය වාරිකය ඩොලර් මිලියන 5200යි. මේ 5200 ගාන ඉදිරි වසර 2022 වනතෙක් නොකඩවා ගෙවිය යුතු තත්වයකට අපේ රට පත් කොට තිබෙනවා. අවුරුදු 71කින් පසුව දැවැන්ත ණය උගුලක හිර කරපු රාජ්‍යයක් අපි හමුවේ ඉදිරිපත් කොට තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. ජනතාව අතර ආර්ථික අසමානතාවය තීව්‍රතාවයක් ඇති කරපු රාජ්‍යයක් බවට අපේ රාජ්‍ය පත් වී තිබෙනවා. ආණ්ඩුවේ වාර්තා ඉදිරිපත් කරමින් තිබෙනවා. රටේ ජනගහනයෙන් 43ක දෛනික ආදායම ආසන්න වශයෙන් ගත්තොත් ලක්ෂ 86ක දවසක ආදායම ඩොලර් 2 ඉක්මවන්නේ නැති බව. ඩොලර් 2කට අඩුයි රටේ ජනගහනයෙන් ලක්ෂ 86ක දෛනික ආදායම. ඔවුන්ගේ ජීවිතේ කවර ජීවිතයක්? එහි අනිත් ප්‍රතිඵලය ගත්තොත් අපේ රටේ වතුකරේ වැඩ කරන ලක්ෂ 1මාරකට ආසන්න සේවක සේවිකාවන්ගේ දෛනික වැටුප රුපියල් 750 සීමාවේ හිර කොට තිබෙනවා.
ඔවුන්ට උරුම වී තිබෙන්නේ කවර ජීවිතයක්ද කියන එක ගැන අපි කල්පනා කළ යුතු නැද්ද? ඒ වගේම විශාල ආනයන සහ අපනයනයන්ගේ පරතරයක් නිර්මාණය කරපු රාජ්‍යයක් ආසන්න වශයෙන් ගත්තොත් 2017 වසරේ පිටරටින් බහණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් අපි ඩොලර් බිලියන 21ක් ඩොලර් කෝටි 2100ක් වැය කොට තිබෙනවා. අපිට පිටරට බහණ්ඩ විකුණුවා උපයාගෙන තිබෙන්නේ ඩොලර් බිලියන 11යි. ඒ කියන්නේ ඩොලර් කෝටි 1100යි. ඩොලර් කෝටි 1000ක ආනයන අපනයන වෙළඳ පොලේ ඍණ තත්ත්වයක් නිර්මාණය කරපු රාජ්‍යයක් අවුරුදු 71කට පසු මේ පාලකයන් අපිට උරුම කොට දී තිබෙනවා. අපරාධ වලින් බහුල වුණු තරුණියන්ගේ දැරිවියන්ගේ ජීවිත අනාරක්ෂිත බවට පත් කරපු මංකොල්ල කෑම ස්ත්‍රී දූෂණ වර්ධනය වෙච්ච රාජ්‍යයක් අපුහම ඉදිරිපත් කොට තිබෙනවා. අපි අහන්නේ එක දෙයයි. මේ රාජ්‍ය මේ ගමන් මාවත අපේ දුවා දරුවන්ටත් උරුම කොට දෙනවාද? එසේ නැතිනම් මෙම රාජ්‍ය මෙම ගමන් මාවත වෙනස් කරනවාද? අපි අපෙන්ම ප්‍රශ්න කළ යුතු වන්නේ මේ ගමන් මාර්ගයේ මෙසේම තවත් විනාශකාරී දිශාවට ගමන් කරන්න ඉඩ දෙනවාද? එසේ නැතිනම් මේ ගමන් මාර්ගය වෙනස් කිරීම සඳහා අපි එකිනෙකාට පැවරී තිබෙන කුමන වර්ගයේ හෝ වැඩ කොටසක් ඉටු කිරීමට අපි සූදානම්ද නැද්ද? ඒකයි. අපි මොකද කළ යුතු වන්නේ? අපි කිසිවෙකුට හෘද සාක්ෂියක් තිබෙන ජනතාව ගැන අකලංක ආදරයක් තිබෙන මිනිස් ප්‍රජාව පිළිබඳව අතිශය මානසික බැඳීම් තිබෙන කිසිවෙකුටත් මේ විනාශකාරී අන්තය දක්වා අපේ ගමන් මාවත ගෙන යාමට ඉඩ ලබා නොදිය යුතුයි. එනිසා ජාතික විද්වත් සංවිධානයේ මේ පවරාගෙන තිබෙන්නේ ඓතිහාසික ඔවුන් වෙත පැවරී තිබෙන අතිශය වැදගත් භාරදූර කාර්යයක් බව අපි විශ්වාස කරනවා. ඒ කාර්ය සාර්ථක කර ගැනීම සඳහා අපි අපේ පැත්තෙන් සහාය දායකත්වය උපරිම ලබා දෙන්න අපි සූදානම් වෙමින් තිබෙනවා. මේ පාලකයන් කළේ කුමක්ද? මේ පාලකයන්ට හැකියාව ලැබුණාද? දියුණු ආර්ථිකයක් නිර්මාණය කරමින් එහි ප්‍රතිලාභ ජනතාවට ගලාගෙන එමින් ජනතාවගේ ජන ජීවිත උසස් කරමින් මේ අවුරුදු 71 පාලනය කරන්න මේ පාලකයන් සමත් වුණාද? නෑ. ඒ වෙනුවට මේ පාලකයන් කරේ කුමක්ද? අපරාධ වලට හවුල් වුණා. අපරාධ සිදු කරා. අපරාධකරුවන් ආරක්ෂා කරා. ඒ සඳහා නායකත්වය සැපුවා මේ පාලකයෝ. මේ පාලකයන් මහජනගේ දේපල හොරකම් කරා. හොරකමට අනුබල දුන්නා. හොරුන් ආරක්ෂා කරා. ඒකට නායකත්වය දුන්නා මේ පාලකයන්. මේ පාලකයන් 71 වසරක් කොට තිබෙන්නේ අපරාධ සහ වංචනිකයන් ආරක්ෂා කිරීම සහ අපරාධ සහ වංචනිකයන්ගේ වංචනාවල යෙදීම සහ අනුබල දීම. එවැනි රාජ්‍යයක්, එවැනි පාලනයක් අපි පොඩි පට්ටම් කොට නව සමාජයක් නිර්මාණය කළ යුතු නැද්ද? අපි විශ්වාස කරනවා මේ සමාජයේ පොඩි පට්ටම් කොට නව සමාජයක් මේ රටේ පිහිටි විය යුතු තිබෙනවා. ඒ කුමන වර්ගයේ සමාජයක්ද? ඒ අන් කවරක්වත් නෙවෙයි. සමාජ සමානාත්මතාවය ඉහළින්ම ගරු කරන ඉහළින්ම පිහිටවන ලද නව සමාජයක් අපි නිර්මාණය කළ යුතු තිබෙනවා. මෙම ගොඩනගමු ශ්‍රී ලංකාව ප්‍රතිපත්ති මාලාවේ හරය සමාජ සමානාත්මතා සහිත සමාජයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වෙන ඉතාමත් වැදගත් ප්‍රවේශයක් මෙම ප්‍රතිපත්ති මාලාවෙන් ඉදිරිපත් කොට තිබෙනවා. ඒ පිහිටවනු ලබන්නේ කවර ස්තම්භ මතද? ඒ පිහිටුවේ හැකි වන්නේ සෑම මට්ටමකම ජනතාවගේ සහභාගීත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම. ඒ පිහිටුවේ හැකි වන්නේ යුක්තිය ස්ථාපිත කිරීමෙන්. ඒ පිහිටුවේ හැකි වන්නේ සමාජ සාධාරණත්වය ස්ථාපිත කිරීමෙන්. ඒ පිහිටුවේ හැකි වන්නේ ආර්ථික නිදහස ස්ථාපිත කිරීමෙන්. එනිසා එම නව සමාජයේ මුල් ස්තම්භ බවට පත් වෙන්නේ, බලකණු බවට පත් වෙන්නේ සෑම මට්ටමක ජනතාවගේ සහභාගීත්වයෙන් ගොඩනැගෙන ප්‍රජාතන්ත්‍රවාදය
යුක්තිය, සමාජ සාධාරණත්වය හා ආර්ථික නිදහස. ඒ ස්තම්භ මත ගොඩනැගෙන, ඒ කුළුණු මත ගොඩනැගෙන නව සමාජයක් අපි නිර්මාණය කළ යුතු තිබෙනවා. ඒ ගමන් මාවත කුමක්ද? වළක්වන්න බැරි විදියටම එම සමාජය නිර්මාණය කළ හැකි වන්නේ ධනයේ සහ බලයේ අසමානතාවයේ සමග දීර්ඝ සහ පසුපසට නොහැරෙන අරගලයක් සහ සටනක් දියත් කිරීමෙන් පමණයි. ධනයේ සහ බලයේ අසමානතාවය සියලු අසමානතාවයන්ගේ මූලය නිර්මාණය කරනවා. සියලු අසමානතාවයන්ගේ මූලය ධනය සහ බලයේ අසමානතාවය. එනිසා අපි හමුවේ තිබෙන අභියෝගයක් ඉතාමත් හොඳින් අවබෝධ කරගත යුතු සහ ඉතාමත් හොඳින් උපක්‍රමශීලීව මුහුණ දිය යුතු අභියෝගය තමයි ධනයේ සහ බලයේ අසමානතාවයට එරෙහි අරගලය. ඒ අරගලය අපිට තිබෙනවා. අනතුරුව ඒකාන්තය, අනිත් අන්තය ජනතාවගේ ආර්ථිකය, සමාජය, ඔවුන්ගේ සංස්කෘතිය, ඒ සඳහා අවශ්‍ය වන තීන්දුව తీරන ගැනීම සඳහා ජනතාවගේ සක්‍රීය මැදිහත් වීම හා සක්‍රීය ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ මොකක්ද? උඩින් පාත් වෙන කවර හෝ ජන කණ්ඩායම, කවර හෝ ජන මඩුල්ලක් විසින් මේ රට පාලනය කළ යුතු නැහැ. සියලු මට්ටම් වල ජනතාව ආර්ථිකයේ, සමාජීය, සංස්කෘතිමය තීන්දුව తీරන ගැනීම සඳහා හවුල් වී යුතු තිබෙනවා. ඒ වගේම තීන්දුව తీරන වලට ප්‍රතික්‍රියා දැක්විය යුතු තිබෙනවා. ඒ හොඳද නරකද වග විභාග කළ යුතු තිබෙනවා. ඒ කල හැකි වන්නේ සවි බල ගන්නන ලද ජනතාවකින් පමණයි. එනිසා අපි මේ සාර්ථක කරගන්නම් ධනය සහ බලයට එරෙහි නොනවතින අරගලයක්, ජනතාව සවබල ගැනීම සඳහා කරන අරගලයක් එකට බැඳී ඉදිරියට යා යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ තමයි මේ සමාජය නිර්මාණය කිරීමේ මූල ස්තම්භ කියලා අපි කල්පනා කරලා බලන්න. ඉන් අනතුරු අපි මේ රාජ්‍ය ගොඩනගන්නේ කෙසේද? අපි දන්නවා මෑත කාලේ ලෝකය කියලා කියන්නේ ඉතා වේගෙන් සමීප වෙච්ච ලෝකයක් අද නිර්මාණය වී තිබෙනවා. ලෝකයේ වෙළඳ පොලෙන් ගැට ගැසී තිබෙනවා. ලෝකයේ නිෂ්පාදනයෙන් ගැට ගැසී තිබෙනවා. මානව ප්‍රජාව මෑත ඉතිහාසයේ අත්පත් කරගන්න ලද තොරතුරු තාක්ෂණය සංනිවේදනයේ සහ ප්‍රවාහනයේ විශාල පිමිහරා මානව ප්‍රජාව එක තැනකට ගොනු වෙමින් තිබෙනවා. ලෝකයේ අන් කවරදාටත් වඩා වේගයෙන් සමීප වෙමින් තිබෙනවා. අන් කවරදාටත් වඩා ලෝකයේ මානව ප්‍රජාව සමීප වෙමින් තිබෙනවා. එන අපි නිර්මාණය කරන රාජ්‍ය කවර වර්ගයේ රාජ්‍යද? ලෝකෙන් විතන්නු, ලෝකෙන් හුදකලා වූ, ලෝකයේ ගමන් මගෙන් ඈත් වූ රාජ්‍ය පිළිබඳව අපේ සාකච්ඡාව තිබෙනවා. එය අයිති වෙන්නේ පැරණි යුගයට. වර්තමාන යුගයේ කවරක්ද? ලෝකයේ සමග ඉතා හොඳින් සමගාමීව අත්වැල් බැඳගෙන යන රාජ්‍යයක් නිර්මාණය කිරීමයි. එනිසා ලෝකයේ ඉදිරියේ ලංකාව යලි අර්ථකථනය කළ යුතු තිබෙනවා. ලෝකයේ ඉදිරියේ ලංකාව යලි ගත යුතු තිබෙනවා. ලෝකයේ ඉදිරියේ ලංකාවට යලි නව සන්නාම නාමයක්, නව සලකුණක් ඉදිරිපත් කළ යුතු තිබෙනවා. ලෝකයේ ඉදිරියේ තිබෙන අපේ සන්නාමය කුමක්ද? ලෝකයේ ඉදිරිපත් තියෙන අපේ ලාංකීය සලකුණු කුමක්ද? ලෝකයේ බොහෝ රාජ්‍යයන් ණය උගුලෙන් හිරවි විපතට යන රාජ්‍යයන් ගැන කල්පනා කරනවාද සාකච්ඡා වෙමින් තිබෙනවා. එය ශ්‍රී ලංකාව. ඒ කෙන්යානු පාර්ලිමේන්තුවේද, ඒ පාකිස්තානයේද, ඒ නැම්බියාවේද, මේ සෑම රාජ්‍යකම සාකච්ඡාවට බඳුන් වී තිබෙන්නේ ණය වලින් හිරවෙන රාජ්‍යයක් නම් ශ්‍රී ලංකාව ණය උගුලේ හිරවීමේ සන්නාමයේ ලෝකෙන් අපිට අත්පත් වී තිබෙනවා. ඊළඟ විශාල සමද්‍රව්‍ය බෙදා හරින කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකා රාජ්‍ය පත් වී තිබෙනවා. දැන් මද්‍රව්‍ය සහ අපරාධයන්ගේ කේන්ද්‍රස්ථානයක් ලෝකයේ අපිට හිමි වී තිබෙන සන්නාමයේ බවට පත් වී තිබෙනවා. ඊළඟට ගත්තොත් ගෘහ සේවිකාව, නොපිහිනි පුහුණු ශ්‍රමිකයා ලාභයට අත්පත් කරගත හැකි රාජ්‍යක සන්නාමය ශ්‍රී ලංකාවට හිමි වී තිබෙනවා. ඒ වගේම ගත්තොත්
ඒ වගේම ගත්තොත් අපේ රට වේගයෙන් අර්බුදයට යමින් තිබෙන දේශපාලන අස්ථාවරයන් කැඳවමින් තිබෙන රාජ්‍යක සන්නාමය අපිට හිමි වී තිබෙනවා. ඒ වගේම සිවිදි විහානි කර ගැනීම වල මාර්ග අනතුරු වල ස්වභාවික විපත් වල ඊටමත් උච්ච ස්ථාන ප්‍රමුඛ ස්ථානයන් හිමි වෙච්ච රාජ්‍යයක් බවට පත් වී තිබෙනවා. ලෝකය ඉදිරියේ අපිට හිමි වී තිබෙන සන්නාමය ලෝකය ඉදිරියේ අපිට හිමි වී තිබෙන සලකුණ ඒක. දත් මොකද්ද කළ යුතු වන්නේ? අපේ ආරම්භය ලෝකයේ ඉදිරියේ ශ්‍රී ලාංකීය සලකුණ ශ්‍රී ලාංකීය සන්නාමය බ්‍රෑන්ඩ් එක රීබ්‍රෑන්ඩ් කරන වගකීම අප විසින් බාරගත යුතු තිබෙනවා. කවර දිසාවටද අපේ රට රීබ්‍රෑන්ඩ් කරන්න ඕන? කොතනද අපේ සන්නාමය සනිටුහන් කරන්න ඕන? අපි කිසිවෙකුට තමන්ගේ ඔළුවේ හදාගන්න සිතුවිලි වලට සංකල්ප වලට පමණක් අපිට එහි සන්නාමය අත්පත් කරගන්න බෑ. අපිට එහි සන්නාමය අත්පත් කරගත හැකි වන්නේ අපේ සමාජ කවර සමාජයක්ද? අපේ සම්පත් කවර ආකාරයේ සම්පත්ද? අපේ පිහිටීම කවර ආකාරයේ පිහිටීමක්ද? අපේ ඉතිහාසයේ ගොඩනැගීමේ කවර ආකාරයේ ගොඩනැගීමක්ද අපට තිබෙන්නේ? මේ සාධක මත තමයි අපි ලෝකයේ අපිට හිමි සලකුණ අත්පත් කරගත හැකි වන්නේ. අපි තන ලෝකයේ තුල අපිට හිමි ප්‍රධාන සන්නාමයන් තුනකට අපේ රට යලි රීබෑන්ඩ් කළ යුතු තිබෙනවා. 1. දැනුමෙන් උසස් නිපුණතාවයෙන් ආචාරශීලීභාවයෙන් විනයානුකූල උසස් ජනතාවක් වෙසෙන රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව යලි ස්ථාපිත කළ යුතු තිබෙන ලෝක ඉදිරියේ. දැනුම තිබෙන, නිපුණත්වය තිබෙන, විනය තිබෙන, ආචාරශීලීත්වය තිබෙන උසස් ජාතියක් ජීවත් වෙන රාජ්‍ය තමයි ශ්‍රී ලංකාව. ඒ සන්නාමය අපි අත්පත් කරගත යුතුයි. ඊළඟට ලෝක ඕනෑම පුරවැසියෙකුට පිරිසුදු වාතාශ්‍රයක් අවශ්‍ය නම්, පිරිසුදු වතුර ටිකක් අවශ්‍ය නම්, මනරම් පරිසර පද්ධතියක් අවශ්‍ය නම්, හොඳ සේවාවන් අවශ්‍ය නම් ජීවත් වීමට සුදුසු රාජ්‍යයක් බවට පත්වෙන සන්නාමය ශ්‍රී ලංකා රාජ්‍ය අත්පත් කරගත යුතු තිබෙනවා. අද අපිට උරුම වී තිබෙන්නේ වෙන සන්නාමයක් නෑ. අපිට උරුම වී තිබෙන ඕස්ට්‍රේලියානු රජයෙන් දැන්වීම් දානවා බෝට්ටුවෙන් එන්න එපා ආවුත් අල්ලනවා කියලා. එනිසා අපේ රට ලෝක ඉදිරියේ සනිටුවම් කොට තිබෙන්නේ මේ ජීවත් වීමට සුදුසු නැති පලා යාම සඳහා ජනතාව පොළඹවන රාජ්‍යයක් බවට මේ රාජ්‍ය පරිවර්තනය කොට තිබෙනවා. ඒ වෙනුවට පිරිසුදු වාතාශ්‍රය, පිරිසුදු ජලය, මනරම් පරිසර පද්ධතියක් සහ උසස් සේවාවන්ගෙන් යුතු ජීවත් වීමට සරිලන උසස් රාජ්‍යයක් බවට මේ රාජ්‍ය පරිවර්තනය කිරීම ඒ බාරදූර්ය වගකීම අපි බාරගත යුතු තිබෙනවා. අපිට ඊළඟ කාරණේ තිබෙනවා ලෝකයේ අද එකම නිෂ්පාදන දාමය. අමුද්‍රව්‍ය හදන්න එක තැනක ඒවා පළවෙනි විදියට මූලික නිෂ්පාදනය කරන්නේ තව තැනක. ඒ නිෂ්පාදනය තව තැනක තවත් වර්ධනය කරනවා. ඒ නිෂ්පාදනය බෙදා හරිනවා. ඒ නිෂ්පාදනය වෙළඳ පොළට ගේනවා. ඒ නිෂ්පාදනය පරිභෝජනය කරනවා. ඒ නිසාද කෙටියෙන් ගත්තොත් නිෂ්පාදනය ගෝලීයකරණය වී තිබෙනවා. නිෂ්පාදනය අද ගෝලීය දාමය අපි අත්පත් කරගත යුතුයි. ගෝලීය නිෂ්පාදනයේ දාමයේ ඉතා වැදගත් නිෂ්පාදන පංගුවක් කොටසක් නියෝජනය වන රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව යලි සන්නාමය බවට පත් කළ යුතු තිබෙනවා. හොඳ ජනතාවක් ජීවත් වෙන්න ඕන තැන ලෝකයේ නිෂ්පාදන දාමයේ බලකතු කොටසක් අත්පත් කරගන්න රාජ්‍යයක්. අපි හිතනවා, අපි අපේක්ෂා කරනවා ගොඩනගමු ශ්‍රී ලංකාව වැඩපිළිවෙල මේ අරමුණ තමයි ලෝකයේ ඉදිරියේ ලංකාව යලි ස්ථානගත කිරීමේ වගකීම අපි බාර ගන්නවා. අනතුරුව අපිට දෙනවා ජාතික වශයෙන් අභියෝගයන් ගණනාවක් තිබෙනවා. අද ගත්තොත් ආසන්න වශයෙන් අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගෙන් 17ක්
මන්ද පෝෂණයට අදාළ කවර හෝ රෝග ලක්ෂණකින් පිළෙනවා. දැන් දරුවෝ 6 දෙනෙක් ගත්තොත් එක දරුවෙක් මන්ද පෝෂණයෙන් පිළෙනවා. අපේ සංස්කෘතිය ගත්තොත් එක බිත්තරේ හරි ගෙනල්ලා තම්බලා දෙන්නේ දරුවට. ඉදෙන බත් ටිකේ උඩින්ම බත් ටික දෙන්නේ අපි දරුවට. හැබැයි එහු සංස්කෘතිය තියෙන සමාජයේ අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගෙන් 17ක් මන්ද පෝෂණයේ කවර හෝ ගති ලක්ෂණ වලින් පෙළෙන දරු සම්පතක් අපි හමුවේ තිබෙනවා. ඒ කියන්නේ මොකක්ද? මේ රාජ්‍ය සමත් වීනේ මේ රටේ පුරවැසියන්ට ආහාර ලබා දෙන්න. මේ රාජ්‍ය අසමත් මේ රටේ පුරවැසියන්ට ආහාර වේල ලබා දෙන්න. අපි වගකීමක් බාරගත යුතු තිබෙනවා. කුසගින්නේ අර්ධ ආහාර සහිතව පෝෂදායි නොවන ආහාර වේලක් සහිතව ශ්‍රී ලංකාවේ කිසිවෙක් නින්දට නොයා යුතු රාජ්‍යයක් අපි නිර්මාණය කළ යුතු තිබෙනවා. ඒ වැදගත්ම දේ අපේ රටේ ආහාර වලින් විශාල පංගුවක් අපේ රටේ නිෂ්පාදනය කෙරෙනවා. කළ හැකිව තිබෙනවා. අපට අවශ්‍ය එළවලු ටික, අපට අවශ්‍ය සී නිෂ්පාදනය, අපිට අවශ්‍ය කිරිසා ක්‍රියාසිත නිෂ්පාදනය කිරීමට සමත් වෙන රාජ්‍යයක් ස්වභාවික සම්පත් සහ මානව සම්පතක් අපි ඉදිරිපිට තිබෙනවා. ඒත් වසරකට අපි එළවලු ආනයනය කරනවා ඩොලර් මිලියන 368ක. අපි සීනි ආනයනය කරනවා වසරකට ඩොලර් මිලියන 258ක. අපි කිරිසා ක්‍රියාසිත නිෂ්පාදන ආනයනය කරනවා වසරකට ඩොලර් මිලියන 316ක. අපි සීෆුඩ් ආනයනය කරනවා ඩොලර් මිලියන 218ක. ආසන්න වශයෙන් ගත්තොත් ඩොලර් මිලියන 1160ක සීෆුඩ්, එළවලු, කිරි සහ සීනි ආනයනය කරනවා. ද නිෂ්පාදන කඩාවැටි රාජ්‍යයක්. මා දන්නවා මේ දවස්වල විශාල දේශප්‍රේමීත්වය හඬක් නගමින් තිබෙනවා. ඒ දේශප්‍රේමීත්වය හඬ නගමින් තිබෙන්නේ කුමකටද? ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න සාකච්ඡා කරමින් තිබෙනවා. ජාතික ආරක්ෂාවේ නව මානය මොනවද? ජාතික ආරක්ෂාව කියලා කියන්නේ ලාංකීය දේශ සීමාවල නවීනම අවියායුධ වලින් සමන්විත යුද නැව් ස්ථානගත කිරීමේ ජාතික ආරක්ෂාව. ජාතික ආරක්ෂාව වන්නේ අපේ රටේ දේශ සීමාවල නවීන අවියායුධ වලින් සමන්විත නැව් ස්ථානගත කිරීම නෙවෙයි. ජාතික ආරක්ෂාව යනු ඒ ප්‍රධානම අංගය තමයි ආහාර සුරක්ෂිතභාවය නිර්මාණය කළ යුතු තිබෙනවා. රටක ආහාර සුරක්ෂිතභාවය නිර්මාණය කරගන්න බැරි නම්, රටක ආහාර සුරක්ෂිතභාවය ස්ථාපිත කරගන්න බැරි නම් ඒ රට ඕනෑම මොහොතක අනතුරේ. LTT සංවිධානය විසින් අලිමංකඩ යුද කඳවුර අත්පත් කරගන්න වෙලාවේදී පළවෙනිම අත්පත් කරගත්තේ අලිමංකඩට වතුර දෙන ලින් ටික. ඉන්පසු තමයි අලිමංකඩ කඳවුර අත්පත් කරගත්තේ. වැදගත්ම දේ රටක ආරක්ෂාවේදී ආහාර පාන ටික. ඒ නිසා මේ රට ආහාර පාන වලින් සුරක්ෂිත රාජ්‍ය බවට පරිවර්තනය කළ යුතු තිබෙනවා. ඒ නිසා අපි ජාතික විද්‍යා සංවිධානයේ මේ වැඩපිළිවෙල හරහා කුෂ්කර්මාන්තය, දීවර කර්මාන්තය, පශු සම්පත් ශාස්ත්‍රය හරහා අපේ රටේ ආහාර සුරක්ෂිතභාවය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වන වැඩපිළිවෙල ඉදිරිපත් කොට තිබෙනවා. විශේෂයෙන්ම ආහාර සුරක්ෂිතභාවය ඇති කිරීම සඳහා මැදිහත් වන ජන ප්‍රජාව, අපේ රටේ ගොවි ජනතාව, කුෂ්කර්මාන්තයට දායකත්ව වන ජනතාව අපේ රටේ ශ්‍රම බලකායෙන් 28ක්. හැබැයි ශ්‍රම බලකායෙන් 28ක් වුණාට කුෂ්කර්මාන්තය අපේ රටේ ආර්ථිකයෙන් හොබවන්නේ 7.5ක් වගේ කුඩා ප්‍රමාණයක්. ශ්‍රම බලකායෙන් 28ක්. හැබැයි රටේ ජාතික ආර්ථිකයට හවුල් වෙන්නේ 7.5යි. ඒ නිසා මේ සාම්ප්‍රදායික කඩාවැටුණු ඕලාරික වුණු කුෂ්කර්මාන්තය කරා අපිට මේ අභියෝග ජයග්‍රහණය කරගන්න බෑ. ඒ නිසා අපේ රටේ කුෂ්කර්මාන්තයටත්, පශු සම්පත් ශාස්ත්‍රයටත්, දීවර ශාස්ත්‍රයටත් යලි නවීන තාක්ෂණය කැඳවන, නව උපාය මාර්ග කැඳවන, නව වගා සලස්ම ඇති කරන නව පන්නේ කුෂ්කර්මාන්තය සඳහා මේ රට පරිවර්තනය කිරීමෙන් ආහාර සුරක්ෂිතභාවය මේ රට තුළ නිර්මාණය කරන බව සහතික කරන්න පුළුවන් ගොඩනගමු ශ්‍රී ලංකාව තුළ. ඊළඟ ආහාර නිෂ්පාදනය විතරක් නෙවෙයි, නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා අතර දාමයක් තිබෙනවා. අපේ රටේ තිබෙන විකෘතියක්.
නිෂ්පාදකයට අඩු මිල, පාරිභෝගිකයට වැඩි මිල. ඒක අතිශය විකෘතියක්. නිෂ්පාදනයේ සිට පාරිභෝගිකයා දක්වා එනකොට පොළොන්නරුවේ හාල් කොළඹ පාරිභෝගිකයා දක්වා එනකොට අතරමැදි දාමයක් තිබෙනවා. මේ දාමයේ වෙළඳපොලේ විකෘතියක් නිර්මාණය කරනවා. ඒ දාමේ කවුද? වී මිලදී ගන්න, ඒ කියන්නේ වී ගබඩා කරන්න, වී හාල් බවට පරිවර්තනය කරන්න, හාල් ප්‍රවාහනය කරන්න, තොග වෙලෙන්දා සිල්ලර වෙලෙන්දා. පොළොන්නරුවේ වී කොළඹ පාරිභෝගිකයා ගාවට එනකොට මේ අතරමැදි දාමය වී ගබඩා කරන්න, වී අඹරන්න, හාල් ප්‍රවාහනය කරන්න, තොග වෙලෙන්දා සිල්ලර වෙලෙන්දා මේ දාමයේ විසින් විකෘතියක් නිර්මාණය කරනවා. එනිසා මොකද වී තිබෙන්නේ? වී වල මිල අඩුයි, හාල් මිල වැඩි. අපිට පිළිගන්න පුළුවන් වී මිල අඩු වෙලා හාල් මිල වැඩි වෙන එක පිළිගන්න පුළුවන්. වී මිල අඩු වෙලා හාල් මිල වැඩි වෙන එක පිළිගන්න පුළුවන්. හැබැයි වී මිල අඩුයි, හාල් මිල වැඩි. මොකද්ද මෙතන සිදු වී තිබෙන්නේ? මෙතන අද ඒකාධිකාරීත්වයක් නිර්මාණය වී තිබෙනවා. මේ රටේ පුරවැසියන්ට එක සහතිකයක් අප විසින් ලබා දී යුතු තිබෙනවා. ජනතාවගේ අත්‍යවශ්‍ය කුමන ශේෂ්ත්‍රයක් තුළ හෝ වෙළඳ ඒකාධිකාරීත්වයක් නිර්මාණය කරන්න ඉඩ නොදෙන බවට සහතික කරනවා. මේ අද වී මිලදී ගන්නෙත් ගබඩා කරන්නෙත් හාල් බවට පත් කරන්නෙත් ප්‍රවාහනය කරන්නෙත් අධිකාරීත්වයක් ඒකාධිකාරීත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඔවුන්ට පුළුවන් වී තිබෙනවා වී මිල තීරණය කරන්න. ඔවුන්ට පුළුවන් වී තිබෙනවා හාල් මිල තීරණය කරන්න. ඒ නිසා මේ ඒකාධිකාරීත්වය පොඩිපට්ටම් කිරීමකින් තොරව මේ ඒකාධිකාරීත්වයට එරෙහිව නිර්භය මූණට මූණ හිට ගැනීමකින් තොරව සාධාරණ වෙළඳ ප්‍රතිපත්තියක් හදන්න බෑ. සාධාරණ වෙළඳ ප්‍රතිපත්තියේ මූලධර්මයේ ලාභයට පෙර ජනතාව. ලාභයට පෙර ජනතාව සාධාරණ වෙළඳ ප්‍රතිපත්තියක් අපේ රටේ නිර්මාණය කළ යුතු තිබෙනවා. අපේ රටේ පුරවැසියන් මේ විකෘතියේ විශාල ගොදුරු බවට පත් වී තිබෙනවා. ඊළඟට ගත්තොත් අපි දන්න අපේ රටේ අධ්‍යාපනය. අපේ රට ගොඩනැංවීමේදී අපේ රටේ මානව සම්පත සංවර්ධනය කළ යුතු තිබෙනවා. 2017 වසරේ එක ළමයෙක්වත් ඇතුළත් නොවුණු පාසල් තිබෙනවා 433ක්. එක ළමයෙක් ඇතුළත් වෙච්ච පාසල් තියෙනවා 137ක්. ළමයි දෙන්නෙක් විතරක් ඇතුළත් වෙච්ච පාසල් තියෙනවා 138ක්. ලංකාවේ පාසල් 10194න් පාසල් 698කටම දරුවෝ ඇතුළත් වෙලා තියෙන දෙන්නට වඩා අඩුවෙන්. එක්ක දෙන්නයි, එක්ක එක්කෙනා, එක්ක එක්කෙනෙක්වත් නැහැ. පාසල් 2520කටම ආසන්න වශයෙන් ගත්තොත් රටේ පාසල් වලින් 4න් පංගුවකට ළමයි ඇතුළත් වී තිබෙන්නේ 9 දෙනාට වඩා අඩුයි. ලංකාවේ පාසල් වලින් 4න් පංගුවකට ළමයි ඇතුළත් වෙන්නේ වසරකට ළමයි දෙන්නට වඩා අඩුයි 2017 වසරේ. හැබැයි ඒ වගේම වසරකට ඇතුළත් වෙන ළමයි 3,20,000න් ලක්ෂයක ඉල්ලුම් පත්‍ර යනවා ඉස්කෝල 36කට. ඉස්කෝල 36කට ඉල්ලුම් පත්‍ර ලක්ෂයක් වෙනකොට ඉස්කෝල 2520කට ළමයි ඇතුළත් වෙන්නේ 9 දෙනාටත් වඩා අඩුවෙන්. පාසල් 433 ළමයි ඇතුළත් වෙන්නේ එක්කෙනෙක්වත් නැතුව. ඒ වගේම ගත්තොත් ළමයි 100ට වඩා අඩු පාසල් තියෙන 3046ක්. ළමයි 100ට වඩා අඩුයි පාසල් වලින් 125කට වඩා වැඩි ප්‍රමාණයක. ළමයි 100ට වඩා අඩු. ඒ පාසල්. එනිසා මේ අධ්‍යාපනය ඇති වී තිබෙන මහ විශාල විෂමතාවයක් තිබෙනවා. විශාල පරතරයක් නිර්මාණය වී තිබෙනවා. මේ පරතරය වෙනස් කළ යුතු තිබෙනවා. තමන් ඉපදෙන ගම, තමන් හැදෙන පරිසරය මත තමන්ට දැනුම ගන්න පුළුවන්ද බැරිද කියලා තීරණය වෙන එක යුක්ති සහගතද? තමන්ගේ පවුලේ ආර්ථික ස්වභාවය, තමන්ගේ ගමේ ස්වභාවය මත තමන්ට දැනුම ගන්න පුළුවන්ද බැරිද කියලා තීරණය වෙනවා නම් ඒක අශිෂ්ට සමාජයක්. ඒ නිසා මේ සමාජයේ ශිෂ්ටත්වය ගෙන එන පළමු කාර්යය තමයි වැදගත් අධ්‍යාපන ප්‍රතිපත්තියකට අපි අවතීර්ණ වීම. එහි ඉතාමත් රැඩිකල් තීරණාත්මක වෙනස් කිරීම් ගණනාවක් ගොඩනගමු ශ්‍රී ලංකා වැඩපිළිවෙල තුළ ඉදිරිපත් කොට තිබෙනවා. ඊ අවසන් අපේක්ෂාව කුමක්ද? අපිට අවශ්‍ය දැනුමෙන් සුපෝෂිත පරම්පරාවක්. සිංගප්පූරුවේ පළවුණු පන්තියට ඇතුළත් වෙන දරුවන්ගෙන් 58% උපාධිධාරීන් බවට එළියට එනවා. 30% කවරෝ කාර්මික නිපුණතාවය සහිත ඩිප්ලෝමාධාරීන් බවට පත් වෙනවා. පළවෙනි පන්තියට ඇතුළත් වෙන ළමයි 100කින් 88ක් උපාධිධාරීන් හෝ ඩිප්ලෝමාධාරීන් බවට තමයි එළියට එන්නේ. ලංකාවේ පළවෙනි පන්තියට ඇතුළත් වෙන දරුවන්ගෙන් 8%යි
උපාධියක් ලබා ගැනීම හැකියාව නිර්මාණය කරගන්න. මේ යුක්ති සහගත නැහැ. ඒ නිසා මේ වැඩපිළිවෙල යෝජනා කරලා තිබෙනවා. ඉතා කෙටි කාලයක් ඇතුළත මනා සැලැස්මක යුතුව පළවෙනි පන්තියට ඇතුළත් වෙන දරුවන්ගෙන් හැකියාව දැනුම නිපුණතාවෙන් හෙබි උපාධිධාරීන් ලෙස 50%ක්වත් එළියට ගැන්වීමේ කාර්යභාරයට අතපවුණා. එයි අපි කිසියෙක් බය යුතු නැහැ ජනතාවට දැනුම දෙන්න. මේ පාලකයෝ ජනතාවට දැනුම දෙන්න බයයි. ඒ නිසා ඉතාමත් වැදගත් අධ්‍යාපන ප්‍රතිපත්තියකට අපි මේ රට පරිවර්තනය කළ යුතු තිබෙනවා. ඊළඟ අපේ රටේ ප්‍රවාහන ශාස්ත්‍රය ගත්තොත් අද අපේ රටේ ජනතාවගේ විශාල කාලයක් එක්ක බස් එකක එක්ක කෝච්චිය ඇතුලේ ජීවත් වෙන්න වෙලා තිබෙනවා. ලෝකේ හැමතැනම අවධානය යොමු කරමින් තිබෙන්නේ. කෙනෙක් බස් එකේ ඉන්න එක එයාට වැඩකුත් නැහැ රටට වැඩකුත් නැහැ. ඒ ලෝකේ හැමතැනම අවධානය යොමු කරමින් තිබෙනවා ජනතාව මහමග රස්තියාදුවක නතර කරන්න. හැබැයි කොට්ටාව ඉඳන් කොළඹට එන්න පැය දෙකක් යනවා. යන්න පැය දෙකක් යනවා පැය 4යි. දවසේ පැය 24න් 4ක් කියලා කියන්නේ දවසෙන් 6න් එකයි. අවුරුදු 60ක් ජීවත් වුණොත් අවුරුදු 10ක් බස් එකේ. මොකක්ද ඇති ඵලය? එතන මේ ප්‍රවාහන ශාස්ත්‍ර කාර්යක්ෂම කළ යුතු තිබෙනවා. ඒ වෙනුවෙන් ලෝකේ හැමතැනම අවධානය යොමු කරමින් පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීම වෙනුවෙන් කරුණු 4ක් කරේ අවධානය යොමු කරනවා. මාර්ග තදබදය අඩු කරන්න ඕන පොදු ප්‍රවාහන දියුණු කිරීමෙන්. විදේශයට ඇදගලා යන ඩොලර් ප්‍රමාණය අඩු කරන්න ඕන පුද්ගලික පොදු ප්‍රවාහන දියුණු කිරීමෙන්. ඒ වගේම පරිසරය විනාශය වළක්වන්න නම් පොදු ප්‍රවාහන දියුණු කිරීමෙන්. ඒ වගේම ජනතාවට ආර්ථික විශාල වැයබරක් ප්‍රවාහන වෙනුවෙන් දැරිය යුතු නැහැ. ඒ නිසා නව ප්‍රවාහන ප්‍රතිපත්තිය අරමුණ මොකද්ද? පදනම කුමක්ද? ප්‍රවාහන ශාස්ත්‍රය යනු ලාභ අලාභ බලන ගිණුමකට මට තීරණය වෙන්නේ නැහැ. ලංකා ගමනාගමනය පාඩුද ලාභද බලන නිර්ණයක වැරදි. ගමනාගමනයේ ලාභය උත්පාදනය කරන්න ඔහු වැඩ කරන තැන. ඔහු සේවා සපයන තැන. ලාභය බලන්න ඕන බස් එකේ ලාභය නෙවෙයි. ඒ වෙනුවට දියුණු ප්‍රවාහන සේවයක් නිර්මාණය කළ යුතු වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙනවා. එනිසා සෞඛ්‍ය, පරිසරය, සංස්කෘතික මිනිසෙක් නිර්මාණය කිරීම සඳහා දැවැන්ත වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙනවා. අපි විශ්වාස කරනවා මේ වැඩපිළිවෙල අපේ රට ඉදිරි අනාගතයේ දැවැන්ත පරිවර්තනය සඳහා වැදගත්ම කාර්යභාරය ඉටු කරාවි කියන දැවැන්ත විශ්වාසයක් අපිට තිබෙනවා. හැබැයි වැඩපිළිවෙල පොතේ තිබ්බාට පමණක් ප්‍රමාණවත්. අපි හැමදෙනාම සමාජ සමානත්වතාවය වෙනුවෙන් මේ ජනතාව පෙළ ගැස්වීම වෙනුවෙන් අපිට ලැබෙන හැම ඉඩක්ම අපිට ලැබෙන හැම ආයතනයක්ම හැම මාර්ගයක්ම හැම විධික්‍රමයක්ම අපි උපයෝග කරගත යුතු තිබෙනවා ජනතාව වෙත මේ පණිවිඩය ගෙනියන්න. ජනතාව පෙළ ගැස්විය යුතුයි. පුද්ගලයන් හෝ නායකයන් හෝ වටා නෙවෙයි ජනතාව පෙළ ගැස්විය යුතුයි ප්‍රතිපත්තියක් වටා. ඒ ප්‍රතිපත්තිය අද ගොඩනගමු ශ්‍රී ලංකාව යන නමින් ජාතික විද්වත් සංවිධානය ඉදිරිපත් කොට තිබෙනවා. අපි විශ්වාස කරනවා ඉදිරි කාල පරිච්ඡේදය මේ ප්‍රතිපත්තිය මත පදනම් වූ ලංකාවේ ප්‍රබලතම ජනතා ව්‍යාපාරයේ ගොඩනගන බවට සහතික කරන ඔබට මේ කුණු පිළිණු අසාර්ථකභාවයේ පතුලට හෙලා තිබෙන මේ පාලකයන් සහ මේ පාලනයන් වෙනස් කළ යුතුයි. ඒ වෙනස් කිරීම සඳහා අපිට ලැබෙන කුමන මාර්ගයද කුමන මාවතද ඒ ඕනෑම මාවත කරා වෙනස් කිරීමට සූදානම් බව අපි සපත කර සිටිනවා. අපි හැමදෙනාම ඒක රාශියමු. අපි හැමදෙනාම පෙළ ගැසමු. සහතික වශයෙන් මේ ගමන අපිට ජයග්‍රහණයෙන් කෙලවර කළ හැකි. ඒ වෙනුවෙන් ඔබ හැමදෙනාටම ශක්තිය, ධෛර්යය, වීරිය ප්‍රාර්ථනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.